අපි අද තාක්ෂණය සඳහා විද්‍යාව කියන විෂයේ ආරම්භක පන්තිය තමයි අද අපේ අද ඉස්සරම එන්නේ. එතකොට මේ විෂය පිළිබඳව කතා කරමු. මේ විෂය අපිට දායක වෙන්නේ තාක්ෂණ වේදය කියන විෂය හදාන ශිෂ්‍යයන්ට මූලික සිද්ධාන්තික කරුණු ගලප ගන්න තමයි ගොඩක් වෙලාට මේ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන විෂය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ විෂය ඉගෙන ගද්දී අපි හැම වෙලේම ඔළුවේ තියා ගන්න ඕනේ මේ විෂය අපිට ඕන වෙන්නේ තාක්ෂණ වේදය සඳහා විද්‍යාවට යෙදුම් සඳහා පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ අපි විෂය ඉගෙන ගද්දී ගොඩක් වෙලාවට ප්‍රායෝගික කරුණු වලට මේ සෛද්ධාන්තික කරුණු කොහොමද ප්‍රයෝගික කරගන්නේ කියන පදනම මත ඉඳගෙන තමයි අපි මේ විෂය හදාරන්න ඕනේ. right. මම ගොඩක් දුරට කතා කරන්න යන්නේ මම උත්සාහ කරේ මගේ තියෙන අත්දැකීම් සහ මම එකතු කරගත්ත දැනුම මේ කාල පරිච්ඡේදය තුලදී, ඒ කියන්නේ ඔයගොල්ලන්ට ක්ලාස් යන්න අමාරු කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒ කාල පරිච්ඡේදය තුලදී මට හැකියාව ඔයගොල්ලන්ට දායක කරලා යම්කිසි මට හැකි මෙහෙයක් අපේ ඉන්න දරුවන්ට කරන්න තමයි මම ගොඩක් කියලා මේ ක්ලාස් එක තෝරාගත්තේ. right. එතකොට මම මේ අපේ පාඩමේ මුල ඉඳලා, ඒ කියන්නේ සරලව කිව්වොත් මුලම පාඩම විදිහට ඔයගොල්ලන්ට තියෙන්නේ ශේෂ්ඨඵලය පරිමාව කියන එක. එතකොට මම මේකෙදි ශේෂ්ඨඵලය පරිමාව කියන එකට මුලින් පටන් ගන්නවා පරිමිතිය පරිධිය. ඒ කියන්නේ තල රූප වල පරිමිතිය පරිධිය ගැන කතා කරලා, ඊට පස්සේ තල රූප වල වර්ගඵලය ගැන කතා කරලා, ඊට පස්සේ ඝන රූප වල වර්ගඵලය සහ පරිමාව කියන කොටස ගැන කතා කරනවා. මම හිතන්නේ මුලින් පොඩ්ඩක් සරල වෙයි පාඩම. ඒ කියන්නේ ඔයගොල්ලෝ පරිමාව කියන්නේ තමයි පොඩ්ඩක් අගම කොටස. පරිධිය පරිමිතිය කියන්නේ මුල කොටස්. එතකොට ඔන්න මේ වසරේට සාකච්ඡා කරනවා. ප්‍රශ්නයක් නැහැ, අපි මතක් කරගෙන ටිකක් ඉක්මනින් කරගෙන යමු. මොකද එහෙම ප්‍රවිෂ්ටයක් ගත්තාම ඔයගොල්ලන්ට ලේසි පරණ විෂය කරුණු මතක් වෙනවා. එතකොට අපිට මේක කරගෙන යන්න ලේසි. right. එහෙනම් අපි පටන් ගමු. ඉස්සරම කතා කරන්න පරිමිතිය සහ පරිධිය කියන මාතෘකාවයි. ඉස්සරම පරිමිතිය කියන එක ගමු. right. අපි පරිමිතිය කියලා කියනවා අපිට හඳුනාගත හැකි හැඩතල. කොමෙක ඍජු කෝණාශ්‍රයක් කියන්න පුළුවන් මේ වංශ කණ්ඩේ කොන තියනවා නම්. එහෙම නැත්නම් වෘත්තයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙන්න මේ විදිහේ නිශ්චිත හැඩයක් ප්‍රකාශ කරන්න බැරි රූප සටහනක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ වගේ සංයුක්ත හැඩයක්, ඒ කියන්නේ මේක ගත්තොත් නිශ්චිත හැඩ දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි සමජත ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක තමයි ත්‍රිකෝණයක් තියෙනවා. ඒ වගේ නිශ්චිත හැඩ දෙකකින් හැදිච්ච සංයුක්ත රූප සටහනක් ගන්න පුළුවන්. මෙන්න මේ කුමන රූප සටහන ගත්තා. මෙන්න මේ රූප සටහනේ ධාරයේ තියෙන දිග පරිමිතිය කියලා කියනවා. අපි ඉස්සරම බලමු පොඩි සරල උදාහරණ දෙක තුනකින් කොහොමද මේ රූප සටහන වල පරිමිතිය හොයන්නේ කියන එක චුට්ටක් සරල රූප සටහන දෙක තුනකින් බලමු. right. මේ ගැන මම ඉස්සර ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. පොඩි වෙලාවක් අරගෙන පාඩම ඉවර කරන්න යන්නේ. අපි ඉස්සරම ඍජු කෝණාශ්‍රයක් ගත්තොත් අපිට පහසුම දේ ඍජු කෝණාශ්‍රයක් ගත්තොත් මේ කෝණාංශක අණුව බැගින් වෙනවා. මේ පාදයට අනිවාර්යයෙන්ම මේ පාදේ සමානයි, මේ පාදයට මේ පාදේ සමානයි. එතකොට මම පළල A සහ දිග B කියලා ගත්තොත් ඒකේ පරිමිතිය මට ලියන්න පුළුවන් මෙහෙම. A ධන B A මේ පාදය, B ධන මේ පාදය, A ධන මේ පාදය B. එතකොට මේකේ නම මට 2A ධන 2B. ඒ කියන්නේ දෙවරක් A ධන. මට මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්.
දැන් අපි ඔගේ උදාහරණ එකක් හදමු. ලොකු උදාහරණ ප්‍රමාණයක් ගන්න මොන වෙන්නේ නැහැ මේක ඔයගොල්ලන්ට පුළුවන් කොටසක්. මේ කතා කරාට අපි දැන් මෙයා 5 සෙන්ටිමීටර් මෙතන 10 සෙන්ටිමීටර්. එතකොට අපිට පරිමිතිය ගත්තොත් කෙලින්ම මේ සූත්‍රය පාවිච්චි කරොත් දෙවරක් දිග ධන පළල. දිග එනවා මට නැත්නම් පළල ගත්තොත් පළල එනවා මට 5 සෙන්ටිමීටර් ධන දිග එනවා 10යි සෙන්ටිමීටර්. එතකොට මේ දෙක එකතු වුණාම 15යි 15 වරක් දෙක 30යි සෙන්ටිමීටර්. එතකොට මෙන්න මේ ආකාරයෙන් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟට අපි සමාන්තරාශ්‍රයක් ගැන කතා කරමු. පළමුතරංගේ සමාන්තරාශ්‍රයක් ගැන කතා කරමු. එතනගේ පාද හතරම එකිනෙකට සමානයි. ඍජු කෝණ පිහිටන්නේ. අපි මේ පාදයක දිග A කියලා ගත්තොත් මෙයාගේ පරිමිතිය A ධන A වෙනවා. ඒ කියන්නේ 4යි A. අපිට පුළුවන් පොඩි උදාහරණයකට යන්න. මම උදාහරණයකට ගියොත් මෙන්න මේ උදාහරණයක් ගන්නම්. 7 සෙන්ටිමීටර්. එතකොට මේ පාද ටික සමානයි කියන එකට කෝණ අංශක 100 කෝණ අංශක 90යි. එතකොට මෙයාගේ පරිමිතිය සමාන වෙනවා 7යි සෙන්ටිමීටර් වැඩි කිරීම 4යි. ඒ කියන්නේ 428යි සෙන්ටිමීටර් කියලා. අපිට මේ විදිහට සරල හැඩතල වල පරිමිතිය ගන්න පුළුවන්. මේ නෝට්ස් ඕන කෙනෙක් ඉන්නවා චුට්ටක් ලියා ගන්න ගැටලුවක් නෑ. අපි මම මෙච්චර කතා කරේ නැත්තේ ලොකුවට ඔයගොල්ලන්ට මේ කොටස් පුළුවන් නිසා. ත්‍රිකෝණය ගත්තා. ත්‍රිකෝණෙත් අපිට ලොකු ප්‍රශ්නයක් නෑ. පාද අපි ගත්තොත් A B C කියලා ගත්තොත් පරිමිතිය සමාන වෙනවා A ධන B ධන C කියලා. ඒතර අපිට මේ ආකාරයෙන් පරිමිතිය හොයාගන්න පුළුවන්. එතකොට අපි උදාහරණයක් ගත්තොත් පහයි සෙන්ටිමීටර් 4යි සෙන්ටිමීටර් 3යි සෙන්ටිමීටර් කියලා. ඒකට පරිමිතිය සමාන වෙනවා 5යි සෙන්ටිමීටර් ධන 4යි සෙන්ටිමීටර් ධන 3යි සෙන්ටිමීටර් වලට 8යි 12යි සෙන්ටිමීටර් කියලා. right. ඒතර අපිට මෙන්න මේ ආකාරයෙන් ගන්න පුළුවන්. එතකොට අපි පොදුවේ කීවොත් මෙන්න මේ විදිහේ සූත්‍ර ටිකක් අපිට ගන්න පුළුවන්. ඔය පරිමිතිය ප්‍රදාන හැඩතල වල කලින් කතා කරා ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය ගත්තොත් මම කියවා මේ පාදේ A මේ පාදේ B මේ පාද දෙක සමානයි. කෝණ අංශක 90යි. right. අපි හැඩතල කීපයක් කතා කරා. හැඩතල කීපේ අපිට පරිධිය හෙව්වා. එතකොට අපි ගත්තොත් මෙයා ගත්තොත් සමචතුරස්‍රයක්. සමචතුරස්‍රයේ එක පාදයක් අපි ගත්තොත් මෙතන A තියෙන නිසා මම ගන්නම් B C D නැත්නම් X කියලා වගේ ගන්නම්. එතන මෙයාගේ අපි පරිධිය ලියුවා. පරිමිතිය ලියුවා. දෙවරක් නැත්නම් අපි මුලින් නම් ලියුවොත් මේක A ධන B ධන A ධන B.
එතකොට මේක 2 a ධන 2 b දෙක එළියට ගත්තාම පොදු සාධක විදිහට a ධන b. එතකොට මෙයාගේ අපි පරිමිතිය ලියුවොත් x ධන x ධන x ධන x 4යි x. එතකොට ත්‍රිකෝණයේ පාද එකිනෙකට අසමාන නම් අපි පාද ටික එකතුව a b c කියලා ගන්නවා. එතකොට අපිට පරිමිතිය ප්‍රකාශ කරන්න පුළුවන් a ධන b ධන c. ෆොටෝට් එකක් අපි දාගමු. පරිමිතිය කියන මාතෘකාව ලියගෙන පරිමිතිය. ඍජුකෝණාශ්‍රයක සමචතුරාශ්‍රයක සහ ත්‍රිකෝණයක පරිමිතිය සෙවීම. රූප සරණ ටික ඇඳගෙන සම්බන්ධ ටික අපි ලියා ගමු. ත්‍රිකෝණාශ්‍රය ඉස්සරම ලියා ගන්න ඇඳගෙන ඊළඟට සමචතුරාශ්‍රය ඊළඟ ත්‍රිකෝණය. අපිට මේ විදිහට විවිධ හැඩ, ඒ කියන්නේ පංචාශ්‍රයක්, ෂඩාශ්‍රයක් තිබ්බොත් ඒ පාදවල දිග එකතු කරලා අපිට පරිමිතිය හොයාගන්න පුළුවන්. අපි ඊළඟට වෘත්තයක් ගැන කතා කරමු. වෘත්තයකට ආපුවම අපි මේ පරිමිතියට වෙන නමක් දෙනවා. පරිධිය කියලා කියනවා. හැබැයි එක මාත්‍රේ තමයි ඔය දෙකෙම තියෙන්නේ. අපි දන්නවා වෘත්තයක් ගත්තොත් මෙන්න මෙහෙම පතයක් අපි කියනවා නිශ්චිත ලක්ෂයකට මේක කියලා ගමු. නියත දුරකින් පිහිටන p ලක්ෂයේ ගමන් පතය අපි වෘත්තයක් විදිහට හඳුන්වනවා. ඒ කියන්නේ මෙන්න මේ අචල ලක්ෂය O වටා මේ p කියන විචල්්‍ය ලක්ෂය O ඉඳන් නියත දුරකින් තියෙනවා. මෙන්න මේ දුර වෙනස් නොකර ගනිමින් p ට ගමන් කර හැකි පතය වෘත්තයක් වෙනවා. එතකොට මෙන්න මේ පරිධිය කියන්නේ මේ වෘත්තය මේ නැත්නම් මේ p කියන ලක්ෂය සම්පූර්ණ පරිභ්‍රමණයක්. ඒ කියන්නේ එක වටයක් ගත්තහම මෙයා ගෙවාගෙන ගිය මාර්ගයේ දිග වෙනවා මෙන්න මේ වෘත්තයේ පරිධිය. ඒත් අපි ඔක හොයන්න ගණනය කරන්න අපි පරිධිය c කිව්වොත් c හොයන්න අපි පාවිච්චි කරලා තියෙනවා 2πr කියන සමීකරණය පාවිච්චි කරලා. මේක O level වලදී අපි ඕනතරම් භාවිත කරලා තියෙනවා. එතකොට මෙතනදී r කියන්නේ අරය, c කියන්නේ පරිධිය. අපි මේක උදාහරණයක් ගත්තොත් අපිට මෙන්න මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. වෙන වෘත්තයක් තියෙනවා. මෙයාගේ අරය අපි 7 සෙන්ටිමීටර්. එතකොට අපිට c හොයන්න කිව්වොත් c සමානයි 2πr
phi r ට 2යි. phi කියන එක නියත අගයක් වෙනවා. ආසන්න වශයෙන් 22 බෙදීම 7යි. මේක ඔය රේඩියන්ස් කියන ඕනේ මානයත් එක්ක තමයි ඉන්නේ. අපි පොඩ්ඩක් ඉස්සරහදී අපි කතා කරනවා ටිකක් වැඩි දුර. r 7 සෙන්ටිමීටර. ඒතර 7ට 7 කැපෙනවා. අපිට එනවා මේකේ පරිධිය 44යි සෙන්ටිමීටර. එතන අපි මේකෙදී තව විදිහක් ගැන කතා කරමු. කේන්ද්‍රය හරහා යන පරිදි මෙන්න මේ පරිදි දෙකක් ව්‍යාකරණ රේඛාවට අපි කියනවා විස්කම්භය කියලා. D. ඒතර අපිට පේනවා මෙන්න මේ අරය වාගේ දිගවල් දෙකක් තියෙනවා. එහෙනම් D කියන එක සමාන වෙනවා 2r ට. D කියන එක සමාන වෙනවා 2r ට. ඒතර අපි මෙන්න මේ සමීකරණය ගත්තොත් මට ලියන්න පුළුවන් phi ඉස්සරහට අරගෙන phi වරක් 2r කියලා. එතකොට මෙන්න මේ 2r වෙනුවට මට d ආදේශ කරොත් c සමාන වෙනවා phi d. ඒතර අපිට වෘත්තයක පරිධිය හොයන්න ඕන නම් ඒ කියන්නේ සම්පූර්ණ වෘත්තයක සමීකරණ දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. c සමානයි 2πr එහෙම නැත්නම් c සමානයි phi d කියන මේ සමීකරණ දෙකම පාවිච්චි කරගන්න පුළුවන්. එතකොට අරය දීලා තිබ්බොත් අපි 2πr ගෙන යනවා. විස්කම්භය දීලා තිබ්බොත් c සමානයි phi d කියන සමීකරණය පාවිච්චි කරනවා. අපි මේක පොඩි නෝට් එකක් දාගෙන ඉස්සරහට යමු. ලියාගන්න මාතෘකාව. වෘත්තයක හෝ වෘත්ත ඡාප දිගක වෘත්ත ඡාපයක කියලා තමයි. ඡාප දිගක පරිධිය සෙවීම. right. අපි වෘත්තය කියන එක පොඩක් හඳුනාගමු. වෘත්තය කියන එක නිශ්චිත අචල ලක්ෂ්‍යයක්. නිශ්චිත අචල ලක්ෂ්‍යයක්. අපි ඔකට කියනවා කේන්ද්‍රය. වරහන් ඇතුලේ කේන්ද්‍රය කියලා දාගන්න. නිශ්චිත අචල ලක්ෂ්‍යයක්. නිශ්චිත අචල ලක්ෂ්‍යයක සිට නියත දුරකින් පිහිටි විචල්්‍ය ලක්ෂ්‍යයක් එම ලක්ෂ දෙක අතර දුර වෙනස් නොවන පරිදි විචල්්‍ය ලක්ෂ්‍ය ගමන් කරවිය හැකි පතය වෘත්තයක් වේ. අලුච්ඡේදකේ ලියා ගන්න. එම පතය සම්පූර්ණ පරිභ්‍රමණයක්.
ලබාගත් විටදී ගෙවා යන ගමන් මගෙහි දිග පරිදිය වේ. ගෙවා යන ගමන් මගෙහි දිග පරිදිය වේ. right. මේ රූප සමන්න සහ මේ උදාහරණය ලියා ගන්න. අපි ඊට පස්සේ උදාහරණ කීපයකට යමු මේකේ. මොකද අපිට මෙයාගේ ටිකක් සංකීර්ණ ගැටලු වෙනවා. ජාපති ගෝල්පයක් තියෙනවා. අපි උදාහරණ කීපයකට යමු. ඉස්සර මේ රූප සමන්දලා ලියා ගන්න. මේ උදාහරණ දෙක මතක හිටිනවා වගේ ලියා ගන්න. අපි ඊළඟට බලමු ශාප දිගක් කොහොමද හොයන්නේ කියලා. මෙන්න වෘත්තාකාර අපි තුමු තහඩුවක් කියලා කොටසක් තියෙනවා. අපි මේකෙන් කපා ගන්නවා මෙන්න මේ වගේ කොටසක්. එතකොට මෙන්න මේ කපාගත්ත කොටසේ පරිධිය ඔස්සේ පවතින මෙන්න මේ දිග අපි කියනවා ඡාප දිග කියලා. නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියනවා. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිධියක් කියලා කියනවා. ඒතර අපි මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිධිය නැත්නම් ඡාප දිග හොයාගන්න පුළුවන් මෙහෙම. මෙන්න මේ කෝණය මෙයා ආපාතනය කරන කෝණය θ කියලා හිතුවොත් අංශක වලින් අපිට කෝණ මයින් 1 2ක් තියෙනවා අංශක සහ රේඩියන්. ඔය දෙක අපි වඩාත් විස්තරව ඉස්සරහ පාඩම් වලදී කතා කරේ. දැන් අපි අංශක වලින් හිතුවොත් අපි අංශක වලින් මෙල්ල තියෙන θ කියලා හිතුවොත් අපි සමීකරණයක් ගොඩනගා ගත්තා. මෙන්න මේ සම්පූර්ණ පරිධිය හොයන්න. ඒ කාරණා 2πr. එතකොට මම කතා කරා මෙතනින් පටන් ගත්තොත් මෙන්න මේ සම්පූර්ණ පරිභ්‍රමණයකදී තමයි මෙන්න මේ 2πr කියන දිගේ එන්නේ. එතකොට සම්පූර්ණ පරිභ්‍රමණයක් ගියොත් අංශක වලින් නම් අංශක 360ක්. එතකොට අපිට එක් අංශකයකදී කොච්චර ඡාප දිගක් පවතිනවද කියලා හොයාගන්න පුළුවන්. මේක බෙදනවා 360. එතකොට එනවා අපිට මෙන්න මේ වගේ එක අංශක කෑල්ලකදී කොච්චරක් ඡාප දිගක් පවතිනවද කියලා. එතකොට මේ θ කෝණේ අපි හිතමු යම්කිසි අංශක අගයක් තියෙනවා 45 50 100ක් වගේ මොන හරි අගයක් තියෙනවා නම් ඒ වගේ කෑලි කීයක් තියෙනවද? θ ගුණයක් තියෙනවා. එහෙනම් මේක θ ගෙන් වැඩි කරපුවම අපිට එනවා මෙයාගේ තියෙන ඡාප දිග. අපි උදාහරණයක් ගත්තොත්
අපිට මෙන්න මෙහෙම කතා කරන්න පුළුවන්. මෙන්න අරය 14 සෙන්ටිමීටර වෙන වෘත්තයක් තියෙනවා. මේකේ මම අංශක 45ක කොටසක් ගන්නවා. අපෙන් අහනවා මෙන්න මේ ශාප දිග කොච්චරද කියලා. ඒත් අපිට හොයන්න පුළුවන් ශාප දිග සම්පූර්ණ පරිධිය වෙනවා මෙයාගේ 2πr. ඒත් අපි සූත්‍රය ගත්තොත් ඒක 360න් බෙදෙනවා. 60න් බෙදලා වැඩි කරනවා අදාළ කෝණය. එතකොට 2යි π කියන්නේ නියතාගයක්. 22 වැඩි කිරීම 7යි. මේකේ r 14 සෙන්ටිමීටර්. කෝණය අංශක 45යි. බෙදීම 360 නියතාගයක් වෙනවනේ. එතකොට කැපෙනවා 2යි 360ට 8යි නේ. ඉස්පස් වරක් 8යි. එතකොට දෙවරක් 4යි දෙවරක් 2යි දෙවරක් 11යි. එතකොට අපිට උත්තර එනවා 11යි සෙන්ටිමීටර් කියන ශාපතික පවතින. අපිට කේන්ද්‍රික ඛණ්ඩයක් දුන්නොත් කේන්ද්‍රික ඛණ්ඩේ ශාප දිග මෙන්න මේ ක්‍රමයේ භාවිතයෙන් අපිට ගණනය කරගන්න පුළුවන්. right. එහෙනම් මේ රූප සරණ ඇදලා මේ සමීකරණය ලියලා උදාහරණය ලියන්න. මේ අපි O level වලදී ඕන තරම් කරලා තියෙනවා. නමුත් මම හිතුවා මතක් වෙන්න ඔයගොල්ලන්ට මොකද කාලයක් ගෙදර ඉඳලා ඔය වගේ ප්‍රශ්නත් එක්ක අපිට ගොඩක් කරපු ලෙසන් සමතක වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට ආයෙ මේක මතක් වෙලා අපි හොඳ ප්‍රවිෂ්ටයක් ගන්න හිතාගෙන තමයි මෙතෙන්ට එන්නේ. මොකද අපි දන්නවා මොනවා හරි ක්‍රීඩාවක් කරන්න ගියත් ඉස්සරම වෝම් අප් එක්සර්සයිසස් ටිකක් කරලා ග්‍රවුන්ඩ් එකට බෑවම තමයි ඒක හරියට වැඩේ කරන්න. ඒ වගේ දැන් අපි මේ විෂය කරුණු ඉගෙන ගන්න යද්දි ඔයගොල්ලන්ගේ අර පරණ දැනුම ගොඩක් මතක් කරගත්තාම අපිට ලේසි මේ ගමන ඉස්සරහට යන්න. අපි දැන් මේ ගත්ත දැනුම පාවිච්චි කරලා ටිකක් හොඳ ගැටලු ටිකක් විසඳන්න බලමු. ඇත්තට මේ පාඩම ගත්තාම දැන් සමහර පාඩම් තියෙන විෂයන් වල අපිට හිතෙනවා මේවා එච්චර බරපතල නෑ වැදගත් නෑ කියලා හිතෙනවා. හැබැයි සමහරට වැදගත්ම පාඩම් තමයි මේවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට මේ කොටස දැක්කොත් ගොඩක් රචනා ප්‍රශ්න වල එනවා අඩුයි. ඇවිල්ලා තියෙනව නැත්තේ නෑ. නමුත් අපිට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න දෙක තුනක් කීපයක් කියන්න පුළුවන්. ඊට අමතරව අනිත් විෂය කරුණු වලට අනිත් අපිට තියෙන ඒකකවලට මේ පාඩම් වලින් ඍජු දායකත්ව තියෙනවා. ඒ කියන්නේ මොන හරි අපිට කරන්න ගියම ශාප දිගක් හොයාගෙන යන්න වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි පරිධියක් හොයාගන්න වෙනවා. නැත්නම් මොකක් හරි උපකරණයක පරිමාවක් හොයාගන්න වෙනවා. ඒ වගේ අනිත් පාඩම් වලට ඍජුව බලපානවා. ඒතර ඒ නිසා මේ කොටස් ඉතාමත් වැදගත්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේවා සමහර තාක්ෂණ වේදය කියන විෂයට ගත්තාම ඉංජිනේරින් ටෙක්නොලොජි කියන එකට ගත්තාම මේවා ඍජුව බලපානවා. මේ වගේ නිසා මේ පාඩම් ඉතාමත් වැදගත්. ඒක මේ පාඩමට දෙන දායකත්වයට වඩා වෙනත් පාඩම් සඳහා පාදක විෂයන් විදිහට මේ කොටස් නිතර අපිට භාවිතා වෙනවා. මේ පාදක කොටස් ඉක්මනින් විසඳ ගන්න බැරි වුණාම අපිට පේපර් එකට උත්තර ලියන්න යන කාලය වැඩි වෙනවා. ඒ නිසා මේ පාදක කොටස් ඉක්මනින් විසඳ ගන්න අපි පුරුදු වෙන්න වෙනවා. මම ඉතාමත්ම හිමින් තාම පාඩම කරගෙන යන්නේ මොකද ප්‍රවිෂ්ටයක් ගන්න යද අපි ඊට පස්සේ එන්න වේගය වැඩි කරගමු අපිට ඕන වේගයට.
අපි පොඩි හැඩතලයක් අරගෙන අපි ඒකේ බලමු පරිධිය හොයන්න. right. උදාහරණයක පළවෙනි උදාහරණය. පහත රූපේහි පරිමිතිය සොයන්න. පහත රූපේහි පරිමිතිය සොයන්න. පළවෙනි උදාහරණය පහත රූපේහි පරිමිතිය සොයන්න. දැන් මේක උසඳ ගන්න. ඒතර මෙතන තියෙන්නේ ඍජු කෝණ දෙකක්. ඒත් ඇත්තම ගත්තොත් මෙයා සමචතුරස්‍රයක් වෙනවා. ඒකේ තියෙන අර්ධ වෘත්තාකාර කොටසක්. ඒක අද බලන්න. අපිට පේනවා මෙයා ගත්තොත් විරුද්ධ තරණ. එතකොට මෙන්න මෙයාගේ කේන්ද්‍රය මෙතන කියලා ගත්තොත් මධ්‍ය ලක්ෂ්‍ය මෙන්න මේ හරය වෙනවා 7 සෙන්ටිමීටර. එතකොට අපි මෙයා අපි පෙර දැනුම පාවිච්චි කරොත් ඒක පාලම නියමෝ පරිමිතිය. මෙතන තියෙනවා සමාන පාද තුනක්. ඒ කියන්නේ 14යි සෙන්ටිමීටර වැඩි කිරීම 3යි. දාන මෙතන තියෙනවා අර්ධ වෘත්තාකාර කොටසක්. අර්ධ වෘත්තාකාර කොටසක් තියෙනවා. ඒතර අර්ධ වෘත්තාකාර කොටස ගත්තොත් අපි ලියන්න පුළුවන් 2πr දැම්මොත් 2යි π කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ 7යි සෙන්ටිමීටර. එතන අපි ඒක ගන්නොත් අසුළු කරලා අන්තිමට ඒක දාගමු. එතකොට අපිට වඩාත් ලේසි. අපි කතා කරා 360ටම තමයි මේ අගය එන්නේ. එහෙමනම් 360න් බෙදලා මෙන්න කේන්ද්‍රික ඛණ්ඩය ආපාදනය කරන කෝණය. මෙතන අංශක 180යි. 180න් වැඩි කරනවා. එතකොට අපිට 7ට 7 කැපෙනවා. 180ට 2යි 2ට 2 කැපෙනවා. මෙතන 22යි. මෙතන 14 වරක් 3 එනවා. 4 වරක් 3 12න් 2 දැම්ම එකක් ඉතුරුයි. 3යි 4යි 42යි සෙන්ටිමීටර. දාන මෙතන 22යි සෙන්ටිමීටර. ඒකට අපිට එනවා 40 නෙමෙයි 60 නේද? 64යි සෙන්ටිමීටර කියලා උත්තරයක් එනවා.
ලියා ගන්න දෙවෙනි උදාහරණය. ඉහත වීදුරුව සඳහා පහත කියන පළවෙනි පහත වීදුරුව සඳහා බීඩිමක් යෙදීමට අවශ්‍යව ඇත. පහත වීදුරුව සඳහා බීඩිමක් යෙදීමට අවශ්‍ය ඇත. බීඩිමෙහි දිග ගණනය කරන්න. බීඩිමක් කියන්නේ ග්ලාස් එක වටේට දාන රබර් ආවරණයක්. අපිට ඕනලා තියෙනවා මේ හැඩේ තියෙන වීදුරුවට කඩෙන් ගිහිල්ලා රබර් ආවරණයක් ගේන්න. ඒකට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මෙච්චර දිගක් තමයි ඕනේ කියලා අපිට ගෙදරින් මේක ගන්නේ කරගෙන ගිහිල්ලා කඩෙන් මිල දිගන්න. අපි ඔගේ පරිමිතිය ලියුවොත් මෙයා 28යි ධන මේක 10යි මේක 10යි ඒකට 10 කැන්සල් කරනවා දෙකක් තියෙනවා ධන මෙතන තවත් කොටසක් තියෙනවානේ 10 කැන්සල් තුනක් තියෙනවානේ 10 කැන්සල් නෙමෙයි මේක සමානයි නේ 10 සමානයි මේක සමානයි මේක කොටස් සමාන වෙන්නේ 10 කැලි 2යි එතකොට මෙන්න මේ ඡාප කොටස් තියෙනවා ඡාප කොටසේ අරයන 28ක් එවනම් සම්පූර්ණ වූත් එකත් පරිදි එනවා 2 වැඩි කිරීම 22 බෙදීම 7 වැඩි කිරීම 28යි අපිට අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක ඡාපදික තමයි ඕන වෙන්නේ ඒකට 90 බෙදීම 360ක් වෙනවා අපි සුළු කරොත් 1/4යි 11යි 2යි හත්වරක් හතරේ කපලා දාන්නත් එපනේ. ඒතර එනවා මෙතන 38 සෙන්ටිමීටර් ධන 20 සෙන්ටිමීටර් ධන 8 වරක් 11 88යි සෙන්ටිමීටර්. එකතු කරපුවම එනවා 8යි 10ක ඉතුරුයි 3යි 4යි 126යි සෙන්ටිමීටර් කියලා. එහෙනම් මම මේ කොටසේ මීටරිය ලොකුවට කතා කරන්න යන්නේ වර්ගඵලය කියන අපි කොටසට යමු ශේෂ්ත්‍රඵලය නැත්නම් වර්ගඵලය විවිධ හැඩතලවල හොයන්න. ඒතර අපි ශේෂ්ත්‍රඵලය හොයන ගමන් ඒතර පරිධිය ගැන අපිට කතා කරන්න පුළුවන්. නැත්නම් මොකද මේක සරල කොටසක් අපි ලොකු වෙලාවක් ගන්න තේරුමක් නැහැ මම මේකට විනාඩියක් 35ක කාලයක් අපිට දීලා තියෙනවා. ඒ නිසා අපි ඉස්සරහට යමු පාඩම. අපි බලමු විවිධ හැඩතල කීපයක කොහොමද වර්ගඵලය හොයන්නේ කියලා. මේක O level වල අපි ඉගෙනගෙන තියෙනවා. නමුත් මතක් කිරීමක් විදිහට ගමු. දැන් අපි පාඩමට ටික ටික ප්‍රවිෂ්ඨ වෙන්න යන්නේ. අපි සංකීර්ණ කොටස් වලට යනවා. එතන මේක අපි ඍජු කොණාස්ත්‍රයක් කියලා ගත්තොත්
ඉස්සල විදිනවා A සහ B කියලා මේ දිගවල ගත්තොත් මේ පාදයේ සමාන වෙනවා මේ පාදයේ සමාන වෙනවා. එතන මෙන්න මේ මතු පිට පවතින ඉඩකඩ ප්‍රමාණය මෙයාගේ වර්ගඵලය නැත්නම් ශ්‍රේෂ්ඨඵලය කියලා හඳුන්වනවා. අපිට ඒක හොයාගන්න පුළුවන් දිග සහ පළලෙන් ගුණිතයෙන්. එතන මෙයාගේ වර්ගඵලය සමාන වෙනවා දිග වැඩි කිරීම පළල. අපි පොඩි කාලේ දන්නවා. ඔක දිග B වරක් A නැත්නම් A වරක් B. ඒක පළල වැඩි කිරීම කොයි පැත්තටද ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතන අපි සමචතුරස්‍රයක් ගත්තොත් මේ පාද සියල්ලම සමානයි. එතකොට A වෙනවා. එතකොට මේකෙදී වර්ගඵලය සමාන වෙනවා A වැඩි කිරීම A ඒ කියන්නේ A වර්ගයට. ඉස්සරහ හැරතල් මොනවද කතා කරමුනේ. ත්‍රිකෝණයක් ගත්තොත් A B C නැත්නම් එතනදම කෝණයක් ගත්තොත් අපි කොයි හරි පාදයකට මේ පාදයට දිග දන්න පාදයට මෙන්න මේ උඩ ශීර්ෂයේ ඉඳන් ලම්බකයක් අඳිනවා. ඒතකොට ලම්බකයක් ඇඳොත් මේ ලම්බ උස h නම් මෙයාගේ වර්ගඵලය සමාන වෙනවා භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බ උසට. එතකොට භාගයයි ආධාරකය කියන්නේ මෙන්න මේ පල්ලෙන් තියෙන පාදය එයාගේ දිග b වැඩි කිරීම මේ ශීර්ෂයේ ඉඳන් මේ පාදයට අදින ලම්බකයේ උස h. ඊළඟට අපි සමාන රාශියක් අපි මේ තුන ඉවර කරගෙන ඉමුනේ. ඉවර කරගෙන ඉතුරු කොට යමු. උදාහරණ කිහිපයක් හදලා. මාතෘකාව ලියා ගන්න. වර්ගඵලය සෙවීම. වර්ගඵලය සෙවීම. මේ හැඩතල තුන එදගෙන මේ හැඩතල තුනේ වර්ගඵලය සඳහා එන අදාළ ප්‍රකාශයන් ටික ලියා ගන්න. මේක ඇඳගෙන මේකෙන් උදාහරණයක් කතා කරලා යමු ඉස්සරහට. right. අපි පොඩි උදාහරණ දෙකක් හදාගෙන යමු. පළවෙනි උදාහරණය අපි ගමු. ඍජු කෝණාශ්‍රයක් තියෙන අපිට මෙයාගේ දිග 5 cm මෙයාගේ දිග 8 cm වර්ගඵලය සමාන වෙනවා දිග වැඩි කිරීම පළලට දිග 8 cm වැඩි කිරීම පළල 5 cm. එහෙමනම් අපිට උත්තර එනවා 40 cm වර්ග. අපි ත්‍රිකෝණයක් ගමු.
එතන මෙයාගේ මෙතන අපිට ආධාරකයක් දීලා තියෙනවා අපි තුමු මේ පාදයේ දිග A B C D කියලා ගත්තොත් මේ පාදයේ සම්පූර්ණ දිග අපිට දීලා තියෙනවා 20 සෙන්ටිමීටර් ආධාරකයේ උස 15 සෙන්ටිමීටර් දීලා තියෙනවා එහෙනම් මෙයාගේ වර්ගඵලය සමාන වෙනවා භාගයයි ආධාරකය කියන්නේ 20යි सेंटीमीटर लंब उस කියන්නේ 15 सेंटीमीटर කැපෙනවා 10යි 15 10 150යි सेंटीमीटर वर्ग सेंटीमीटर වල නම वर्ग सेंटीमीटर තව උදාහරණයක් හදමු. තුන්වෙනි උදාහරණය අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය සොයන්න. තුන්වෙනි උදාහරණය අඳුරු කළ ඇති කොටසේ වර්ගඵලය සොයන්න. අපි එතකොට ගත්තොත් පිට තියෙන ත්‍රිකෝණාශ්‍රය A B C D කියලා ගත්තොත් ඇතුලේ තියෙන හැඩතලය මොකක් හරි අපි X Y PQR කියලා හමුනේ P Q R S කියලා ගත්තොත් මොකක් හරි ඒක ගත්තොත් අපිට ඉස්සරම A B C D හි වර්ගඵලය දාගන්න පුළුවන්. මේක දිගයි පල්ල දීලා නැහැ. පල්ල දාගන්න 3 සෙන්ටිමීටර. දිග සහ පල්ල දෙක කොටසක්. මොන දිගද? right. මොන දිගද? අපිට තත්ත්වික මේ විදිහට දීලා තියෙනවා. ඒතර මේ පාදයේ සමාන වෙනවා. ඉතින් දන්නවා ත්‍රිකෝණස් රැකුණාම මේ පාදයට මේ පාදයේ සමාන වෙනවා. ඒතර මේකේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. 40 සෙන්ටිමීටර් වැඩි කිරීම 30 සෙන්ටිමීටර්. දොරිනා අපිට 120යි 1200යි සෙන්ටිමීටර වර්ග. ඊළඟට අපිට මේ ඇතුලේ තියෙන හැඩතලයේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. P Q R S තියෙන කොටසේ වර්ගඵලය. එතන මෙතන තියෙනවා
සමචතුරස්‍රාකාර කොටසක්. එතකොට එක පාදයක දිග 10යි. එහෙනම් එයාගේ වර්ගඵල වෙනවා 10යි සෙන්ටිමීටර් වැඩි කිරීම 10යි සෙන්ටිමීටර්. ඝන. ඊට පස්සේ තියෙනවා ත්‍රිකෝණාකාර කැලලක්. ඒතර මෙතන කෝණයේ අංශක 90ක් වෙනවා. මොකද මේ පැත්තේ කෝණය සමතුලිත 90ක් වුණාම ඒතර කෙලින්ම මෙන්න මෙයා ලම්බකය වෙනවා. මේ පාදයේ ආධාරකය වෙනවා. ඒතර මේ පාදයේ සමානයි. ඒතර අපි සූත්‍රයට දැම්මොත් භාගයයි මේ පාදයේ ආධාරකය 10 සෙන්ටිමීටර් වැඩි කිරීම මෙයාගෙන් ගෙනවා ලම්බ උස. ඒකට සුළු වුණාම 5යි. එතකොට එනවා 10 100යි සෙන්ටිමීටර් වර්ග ධන 5 10 50යි සෙන්ටිමීටර් වර්ග. සම්පූර්ණ ප්‍රමාණය 150යි සෙන්ටිමීටර් වර්ග. එතකොට අපි අඳුරු කර ඇති කොටස හොයාගන්න පුළුවන්. මෙන්න මේ ඉස්සල්ලා උත්තරේ සම්පූර්ණ වර්ගඵලය. අඩු කරනවා මෙන්න මේ ඇතුලේ අපි කපලා අයින් කරලා තියෙන කොටසේ වර්ගඵලය. අපිට මෙන්න මේ වගේ උත්තරයක් ලැබෙනවා. අපි තව සරල හැඩතල කීපයක් ගැන බලමු. අපිට එනවා සමාන්ත්‍රාස්ත්‍ර කියලා. ඔයගොල්ලෝ අහලා ඇති. ඒතර මේ සමාන්ත්‍රාස්ත්‍රයක් රොම්බසයක් වගේ ඒවා ගත්තාම එකම ගති ලක්ෂණ තියෙන්නේ. මම ඉන්න සමාන්ත්‍රාස්ත්‍රයක් කතා කරන්න. කියන්නොත් මේක මේ වගේ හැඩයක්. ඒතර මේ පාදයේ සමාන්තරයි. සහ දිගින් සමානයි. මේ පාදයේ සමාන්තරයි සහ දිගින් සමානයි. එතකොට අපිට මෙන්න මේ A B C D කියන සමාන්තරය තියෙනවා. අපි හිතමු මෙන්න මේ පාදයේ දිග A කියලා. එතකොට අපිට මෙයාගේ වර්ගඵලය හොයාගන්න ඕන වුණොත් අපි දිග දන්න මේ පාදයේ හෝ මේ පාදයට හෝ මේ පාදයට අපි අඳිනවා අනිත් පාදේ නම් ලම්බකය. මෙන්න මේ පාද දෙක අතර ලම්බ දුර h. ඉතින් මෙයාගේ වර්ගඵලය මෙන්න මේ ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උසට සමාන වෙනවා. ඒත් අපි ලියුවොත් මේක සමාන වෙනවා a වරක් h ට. අපි ওই විදිහටම ට්‍රැපීසියම කියන එක ගත්තා. ඔයගොල්ලන්ට මතක ඇති මේ හැඩතලය ට්‍රැපීසියම කියන්නේ පාද දෙකක් සමාන්තරයි. හැබැයි දිගින් සමාන නැහැ. මෙන්න මේ වගේ හැඩ තියෙනවා. A B.
විදිහට ගත්තා. අපි මේ සමාන්තර පාද දෙක අතර ලම්බ උස ගන්නවා. ඒතර මේ ඕනෑම පාද දෙකක් අතර ගන්න බෑ. ගන්න මොකද? සමාන්තර පාද දෙක අතර ලම්බ උස ගන්නවා. ඒකට මෙයාගේ වර්ගඵලය සමාන වෙනවා. භාගයයි මෙන්න මේ සමාන්තර පාද දෙකේ එකතුවට A ධන B වරක් H ට. එතන අපිට සරල රේඛීය හැඩතල විදිහට ගොඩක් වෙලාවට අපිට මොන ඔය හැඩතල ටික ලැබෙනවා. ත්‍රිකෝණාශ්‍රය, සමාන්තරාශ්‍රය, ත්‍රිකෝණය. ඒකේ ඔක්කොම සරල රේඛා වලින් හැදිලා තියෙනවා. ඊළඟට සමාන්තරාශ්‍රය, රොම්බසය සහ ට්‍රැපීසියම කියන රූප සටහන් ලැබෙනවා. සරල රේඛීය ධාර සහිත රූප සටහන් විදිහට බොහෝ විට අපිට වර්ගඵල හොයන්න ගියපුවා. එතන අපිට මෙන්න මේ සූත්‍ර ටික පාවිච්චි කරලා පුළුවන්කම ලැබෙනවා පහසුවෙන් හඳුනාගත හැකි සරල රේඛීය ධාර සහිත හැඩතලවල වර්ගඵලයන් ගණනය කරන්න. මේ දෙකත් ලියා ගන්න බැහැ. අපි ඔය ආකාරයෙන් සරල රේඛීය හැඩතලවල ක්ෂේත්‍රඵලයන් හොයනවා. සමාන්තරාශ්‍රයක් වුණොත් පාද දෙකක් සමාන්තරයි, මේ පාද දෙක සමාන්තරයි දිගින් සමානයි. එතකොට ඕනෑම සමාන්තර පාද දෙකක් අතර ලම්බ උස ගන්නවා. ඒ ලම්බ උස ආධාරකයෙන් වැඩි කරනවා. රොම්බසයක් වුණොත් පාද දෙකක් සමාන්තරයි, දිගින් අසමානයි. අනිත් පාද දෙක අතර සමාන්තර වෙන්න බෑ. සමාන්තර පාද දෙක අතර ලම්බ උස අරගෙන ඒක සමාන්තර පාද දෙක එකතු කරලා ඒ මධ්‍ය දිග ගන්නවා. කියන්නේ භාගය වැඩි කරනවා කියන්නේ මේ පාද දෙකේ මධ්‍ය දිගනේ. මධ්‍ය දිග අරගෙන h එකෙන් වැඩි කරනවා. දැන් අපිට මේ කොටස් බොහොම සරලයි ඇත්තටම. ඒවට අපි ප්‍රැක්ටිස් කරගෙන ගියපම තමයි අපිට හරියට විෂය කරුණු අවබෝධ කරගන්න පුළුවන්. අපි මේකේ තව උදාහරණ දෙකක් විතර හදලා ඉස්සරහට යමු. මේ රූප සරණ සමාන්තරාශ්‍රයක් වෙනවා.
අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය සොයන්න. අපි මේ තාම සරල ගණන් හදාගෙන ඉන්නේ මේ ඕලෙවල් මට්ටමේ ගණන් ඇත්තටම. අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය සොයන්න. අපි ගත්තොත් අපිට මේ සමාන්තරාශ්‍රය තියෙනවා. ඒතර සමාන්තරාශ්‍රය අපි ගමු A B C D ඇතුළ ගමු P Q R S කියලා ඔය විදිහින් නම් කරගමු. ඒතර A B C D සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. ඉතින් අපිට ආධාරකය මෙයාගේ තියෙනවා 30 සෙන්ටිමීටර්. වැඩි කිරීම ලම්බුස ඇවිල්ලා තියෙනවා 20 සෙන්ටිමීටර්. ඒකට වැඩි වුණාම එනවා 600යි සෙන්ටිමීටර් වර්ග. ඊළඟට මට හොයාගන්න පුළුවන් P Q R S trapezium වර්ගඵලය. trapeziumේ පාද දෙක ගත්තොත් මෙන්න මේ පාද දෙක ආධාරක සහ ඉටුගින් පාදය භාගයයි 15 සෙන්ටිමීටර් ධන 13යි සෙන්ටිමීටර් වැඩි කිරීම ලම්බුස 10 සෙන්ටිමීටර්. එතකොට නා භාගයයි මේ දෙන්න එකතු වුණාම එනවා 28යි සෙන්ටිමීටර් වැඩි කිරීම 10 සෙන්ටිමීටර්. කැපෙනවා 14යි. එතකොට 140යි සෙන්ටිමීටර් වර්ග. ඒතර අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය. අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය. අපි 600යි වර්ග සෙන්ටිමීටර් කියනවාගේ ආවා සම්පූර්ණ සමාන්තරාශ්‍රයේ. ඒක මැද තියෙන ට්‍රැපීසියමේ වර්ගඵලය එනවා 140යි වර්ග සෙන්ටිමීටර් එක අඩු කරනවා. ඒකට නම් 0.6යි 4යි සෙන්ටිමීටර වර්ග. අපිට මේ විදිහට පිටුරක් ලැබෙනවා. අපිට ඉස්සරහදී කරන්න තියෙන වැඩත් එක්ක බලමු මේවා මේ ඉතාමත් සරල දේවල්. අපි චුට්ටක් මෙතනින් පටන් ගන්න යමු. අපි ඊළඟට කතා කරමු වෘත්තයක වර්ගඵලය සහ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියන එක පිළිබඳව කතා කරමු. මතකයි කියනවා. අපි බලමු වෘත්තයක වර්ගඵලය සහ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය.
අපි වෘත්තයක් ගමු ඉස්සෙල්ලා විදියටම. එතකොට මෙන්න O මෙන්න R. එතකොට මෙන්න මේ අරය පිලිසරණ ප්‍රදේශය තමයි මෙයාගේ වර්ගඵලය කරකිවුවොත් මේ ඇතිලා යන ප්‍රදේශය තමයි මෙයාගේ වර්ගඵලය වෙන්නේ. එතකොට අපිට මෙයාගේ වර්ගඵලය සාමාන්‍ය ඕනෑම රූපයක A කියන සංකේතයෙන් හඳුන්වනවා. A සමාන වෙනවා phi r වර්ගය. සම්පූර්ණ වෘත්තයේ වර්ගඵලය. ඒ කියන්නේ මේ අරය පිළිසරණ සම්පූර්ණ වර්ගඵලය phi r වර්ගයට සමාන වෙනවා. එතකොට ඉස්සෙල්ලා විදිහටම මෙයාගේ කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තොත් යම් කිසි කෝණයක θ කියන කෝණයක කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තොත් එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය a' කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය මේක වෘත්තයේ වර්ගඵලය θ ආපාතනය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. එතකොට සම්පූර්ණ වෘත්තයේ වර්ගඵලය phi r වර්ගය ඉස්සෙල්ලා විදිහටම අපි 360න් බෙදලා එයා ආපාතනය කරන කෝණයෙන් වැඩි කරනවා. එතකොට අපිට ලැබෙනවා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. එතකොට මේකදී අපිට හරි සරලයි දෙකේම එකම ක්‍රමවේදයන්නේ පරිධිය ගත්තත් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ගත්තත් කෝණයේ අනුපාතයට තමයි වෘත්තයෙන් වර්ගඵල කොටසක් කේන්ද්‍රික ඛණ්ඩයට වෙන්නේ. ඒතර කෝණය වැඩි වෙන්න වර්ගඵලය වැඩි වෙනවා. දැන් අපිට තේරෙනවා ඉතින් මේක හරි සරලයි බැලුවොත් දැන් හිතන්න හරියට අංශක 180ක් ආවා කියලා. ඒතර මේකෙන් භාගයයි. ඒතර මෙතන 360යි මෙතන 180යි කියපුවම 180ට 360 කැපුණාම භාගයයි. ඉතින් ඇත්තටම අර්ධ වෘත්තයෙන් භාගයක් නේ. වෘත්තයෙන් භාගයක් නේ. අර්ධ වෘත්තයක් වෙන වර්ගඵලය භාගයයි. දැන් සාවිදේශුවත් මේක අය දෙකට කපුවම අංශක 90යිනේ. උඩට 90යි යට 360යි. ඒ කියන්නේ 4න් එකයි. ඒ කියන්නේ මේක අංශක 90 කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ වෘත්තය 4කට කපුවම කොටසක්. එහෙනම් අපිට මේකෙන් තේරෙනවා ඉතාමත්ම පහසුවෙන් අපිට මේ වගේ වර්ගඵල හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. රයිට්. එතකොට කියන්න. වෘත්තයක සහ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සෙවීම. වෘත්තයක සහ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සෙවීම. උසර හැදගන්න. Right. අපි මේකේ උදාහරණ කීපයක් හදමු බලන්න. පළවෙනි උදාහරණය. අරය 14 සෙන්ටිමීටර්. අරය 14 සෙන්ටිමීටර් වන වෘත්තාකාර තහඩුවකින් අංශක 100ක් ආපාදනය කරන
අංශක 100ක් ආපාදනය කරන කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ඉවත් කළ විට ඉතිරි කොටසෙහි පරිමිතිය සහ වර්ගඵලය සොයන්න. අරය 14 සෙන්ටිමීටර වන වෘත්තාකාර තහඩු කොටසකින් අංශක 100ක් ආපාදනය කරන කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ඉවත් කරනවා. මෙන්න මේ කැලේ තමයි උතර කපලා ඉවත් කරන්නේ. ඒතර අපෙන් අහනවා මෙයාගේ පරිමිතිය සහ ඉතිරි කොටසේ වර්ගඵලය කොච්චරද කියලා. ඉස්සරම් පරිධිය ගැන කතා කරොත් මේක නැත්නම් පරිමිතිය ගැන කතා කරොත් මෑගේ පරිමිතිය ගත්තොත් එතන මෑගේ පරිමිතිය වෙන්නේ මෙන්න මෙතනින් දාගෙන මෙතෙන්ද තියෙන ඡාප දුරයි මෙන්න මේ කැපුම් දාර දෙකේ දිගයි. එකතු වුණාම තමයි පරිමිතිය එන්නේ. يعني මෙන්න මේ ටික ඔක්කොම එන්න ඕනේ පරිමිතියට. එතකොට අපිට පුළුවන් ඡාප කොටසේ දිග මේ විදිහට හොයාගන්න. සම්පූර්ණ වෘත්තය ගත්තොත් 2πr ඊට පස්සේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය ආපාදනය කරන කෝණය හොයාගත්තා. ඒකි මේක 100ක් නම් 360න් 100ක් අඩු කරපුවම මෙන්න මේ කොටස වෙනවා කොච්චරද 260ක් වෙනවා. දැන් අපිට එනවා 2 වැඩි කිරීම 22 බෙදීම 7 වැඩි කිරීම 14 sorry එතනම අපි ලියමුනේ 2 වැඩි කිරීම 22 බෙදීම 7 වැඩි කිරීම 14යි වැඩි කිරීම 260යට 360යි. උතර බිඳුවට බිඳුව කැපුණා. එතන මේක සෙන්ටිමීටර දාන තමයි නෝනේ 1 සෙන්ටිමීටර දාන 14 කැලි දෙකයි. මෙතන කැලයි මෙතන කැලයි. 14 වැඩි කිරීම 2යි සෙන්ටිමීටර. 36ට 18යි 26ට 13යි. නෑ. එතකොට 4 වර්ග 2යි. 9යි දෙක හපලා දැන්. ඊට අපිට සුළු කරලා තමයි ගන්න වෙන්නේ. දසුළු කරපුවාම එනවා 2 වැඩි කිරීම 13 වැඩි කිරීම 2 වැඩි කිරීම 22 වැඩි කිරීම 13 බෙදීම 9යි සෙන්ටිමීටර දාන 28යි සෙන්ටිමීටර. එතකොට අපිට මෙයා සුළු කරොත් එනවා 44යි 22 13න් වැඩි කරපුවම අපිට එනවා 3 වරක් 12න් 2 දැම්මා එකක් ඉතුරුයි 3 වරක් 12යි එතකොට 13යි 44යි 2යි 7යි 5යි
එතන අපි 572 9න් බෙදුවොත් 6ක් 54යි 3ක් ඉතුරුයි 2 ගත්තා 3ක් 27යි 5ක් ඉතුරුයි අතවලින් තියලා බිඳුවක් ගත්තා 58 5යි 45යි 5ක් ඉතුරුයි 5යි නේ. ඒකට අපිට 63.5යි සෙන්ටිමීටර් ධන 28යි සෙන්ටිමීටර්. ඒක එකතු වෙනවා 0.55 සෙන්ටිමීටර් 1යි 7යි 9යි නේ. 1යි සෙන්ටිමීටර් කියනවා ඔන්න පරිධිය. ඊළඟට වර්ගඵලය හෙව්වොත් අපිට හොයන්න පුළුවන් වර්ගඵලය පයි r වර්ගනේ පයි කියන්නේ 22 බෙදීම 7යි r වර්ගය කියන්නේ 14 වැඩි කිරීම 14යි වැඩි කිරීම 360න් 260යි. ඒතර ආයෙත් කැපෙනවා බිඳුවයි 13යි 18යි 2යි 9යි. ඒතර අපි සුදු කරන්න තියෙනවා 22 වැඩි කිරීම 14 කිරීම 13ට 9යි. සුළු කරොත් 14 වරක් 13 ගත්තාම 3 වරක් 2යි එකක් ඉතුරුයි 3 වරක් 3යි 1යි 4යි 14යි අයි එකයි. 22කින් වැඩි වෙන්න ඕනේ 22කින් වැඩි වුණාම දෙවරක් 4යි 16න් 6 දැම්මා 3යි 364යි. ඔන්න 4යි බිඳුවයි බිඳුවයි 4යි. අපිට 404 බෙදීම 9යි. 40ට 3යි 36යි 4ක් ඉතුරුයි 40ට 3යි 36යි 4ක් ඉතුරුයි 44යි. 44ටත් 3යි නේ. 3යි 36යි 8ක් ඉතුරුයි 32 ගත්තා 9යි 80ට 72යි කියන්නේ 8යි 2යි 8යි. අපිට 333.8යි සෙන්ටිමීටර වර්ග. ඔන්න අපි උත්තර දෙක හදාගත්තා. ඊළඟ උදාහරණය
ලියාගන්න. ඉහත වෘත්තයේහි අඳුරු කර ඇති ප්‍රදේශයේහි වර්ගඵලය සොයන්න. ඉහත වෘත්තයේහි අඳුරු කර ඇති ප්‍රදේශයේහි වර්ගඵලය සොයන්න. හදමු බලන්න. ඕකෙන් කේන්ද්‍රය ආයන. ඉතින් අපි මේක ගත්තොත් මෙන්න මේ පරිධිය ආපාතනය කරපුවාම මෙන්න මේ කෝණීය අංශක අනුවක් වෙනවා. එතකොට අපිට මෙන්න මේ පාදයේ දිග හොයාගන්න පුළුවන් පයිතගොරස් කියන සම්බන්ධය පාවිච්චි කරලා. A B C කියන ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය යොදලා. ඔක ඕනෑම වෘත්තයක පරිධිය ආපාතනය කරොත් කෝණීය අංශක අනුවක් වෙනවා. ඒතර අපිට පුළුවන් පයිතගොරස් සම්බන්ධය යොදන්න. පයිතගොරස් සම්බන්ධය කියන්නේ මෙන්න මේක ඍජු කෝණික ත්‍රිකෝණයක්. ඍජු කෝණික ඉස්සරහින් තියෙන පාදේ කර්ණය කියලා හඳුන්වනවා. ඒතකොට කර්ණය කියන්නේ AB. ඒතකොට කර්ණය මත අඳින ලද ඍජු සමචතුරස්‍රයේ වර්ගඵලය. ඒ කියන්නේ ඒ පාදයේ වර්ගය. ඉතිරි පාද මත අඳින ලද සමචතුරස්‍ර වර්ගයන්ගේ එකතුවට සමාන වෙනවා. ඉතිරි පාද කියන්නේ BC පාදය. එයා මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගය BC වර්ගය. මෙයා මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගය AC වර්ගය. එතකොට මට එනවා AB සමානයි BC කියන එකේ අපි දිග දීලා තියෙනවා 6යි 6 වර්ගය ධන AC කියන එකේ වර්ගය දීලා තියෙනවා 8 වර්ගයේ මේ ප්‍රති වර්ගය නැති කරන්නේ එහා පැත්තට දානවා වර්ගමූලය. එතකොට 36යි ධන 64යි වර්ගමූලය. මේ දෙක එකතු වුණාම 100යි 100 වර්ගමූලය කියන්නේ 10යි සෙන්ටිමීටර. එතන වෘත්තේ වර්ගඵලය හොයන්න පුළුවන් අපිට. වෘත්තේ වර්ගඵලයට වෘත්තේ වර්ගඵලය πr වර්ගය. π කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ විස්කම්බනේ 10යි. 10 දෙකෙන් බෙදපුවම 5යි. 5 වැඩි කිරීම 5යි සෙන්ටිමීටර වර්ගය.
කැපෙන්නේ අපිට සුළු කරගන්න වෙනවා 25 වරක් 22යි. බිඳුවයි 50යි නේ. 50යි 50යි එකතු කරපුවම 550යි. එතකොට 550 7න් බෙදපුවම 7 වරක් 49ට 7යි 6ක් ඉතුරුයි 60ට 7 වරක් 8 56යි 4යි 40ට 5යි 35යි 50ට 7යි. එතකොට එනවා අපිට 78.57 සෙන්ටිමීටර වර්ග. ඊට පස්සේ අපි ත්‍රිකෝණාකාර කොටස හෙව්වොත් අපි මේකේ කෝක හරි මේක ආධාරක කියලා අරගෙන මේක ලම්බුස ගන්නත් පුළුවන් මේක ආධාරක අරගෙන අනිත් එක ලම්බුස ගන්නත් පුළුවන්. මොකද ලම්බකයක් ඇවිල්ලා තියෙන භාගයයි මම ආධාරක 6යි ගන්නකො වැඩි කිරීම 6යි වැඩි කිරීම 8යි සෙන්ටිමීටර වර්ග. 3යි උතර 3 වරක් 8 24යි සෙන්ටිමීටර වර්ග. එහෙනම් එම නිසා අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය අපිට එනවා 78.57යි සෙන්ටිමීටර වර්ග ඍණ 24යි සෙන්ටිමීටර වර්ග. එසේම 5යි 7යි 4යි 5යි සෙන්ටිමීටර වර්ග. අපිට මෙතන එනවා අපි අද මේ සරලම උදාහරණ ටිකක් කතා කරේ කියන්නේ ලොකු දේවල් මොනවද කතා කරේ නෑ මම ඉස්සෙල්ලාම සරලම උදාහරණ තමයි කතා කරේ. මම අද ඇත්තටම අපේ පන්තිය ආරම්භක දවස. එතකොට ආරම්භක දවස් නිසා මම ගොඩාක් කතා කරන්න යන්නේ මොකද තව අපිට එකතු වෙන්න කීප දෙනෙක්. ඒ නිසා මම මෙහෙම ඔයගොල්ලන්ට කියන්නම්. මගේ WhatsApp නම්බර් එක තියෙනවා 0.7යි 0.5යි 5යි 3යි 5යි 2යි 9යි 5. මේකට මට A level SFT කියලා දාලා ඔයගොල්ලන්ගේ නම දාලා මට මැසේජ් එකක් දාන්න WhatsApp වලින්. මොකද මට WhatsApp group එකක් හදාගන්න වෙනවා ඔයගොල්ලන්ගේ. නැත්නම් මේක මෙහෙම තිබ්බනම් ලේසි. මොකද මට නම දාද්දි මෙහෙම කරන්නකො. ඔයගොල්ලෝ එවද්දී නම මට එවන්න දැන් කොහොමද කරන්නේ මේක? A level මයික් එකේ ඉස්සෙල්ලා සෙට් දාගන්න. SFT කියලා දාලා ඔයගොල්ලන්ගේ නම. දාලා එවන්න. මගේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න. එතකොට මට පුළුවන් දැන් ඉස්සරහට අපි ටියුට් එකක් සබ්මිට් කරද්දී මොන හරි කරද්දී අපිට වෙනම group එකක් හදාගෙන ඒක WhatsApp group එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් FB page එකේ group එකක් හදාගත්තොත් මට document attach කරන්න ලේසියි. ඒ විදිහට මොන හරි විදිහට WhatsApp group එකකට එක්ක ගන්න ඕනේ PDF එක attach කරන්න පුළුවන්. ඒ document attach කරලා මට ඔයගොල්ලන්ට මොන හරි paper එකක් දාලා ඊට පස්සේ මට පුළුවන් ටියුට් එකක් දාලා වැඩ ටික කරගෙන යන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ WhatsApp group එකත් එක්ක සම්බන්ධ වෙන්න මෙන්න මේ නම්බර එකේ. මේකට මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාලා ඔයගොල්ලන්ගේ සම්බන්ධතාවය හදාගන්න. අනිත් එක තමයි මම මෙහෙම කියන්න කැමතියි. මේක මම මගේ වෘත්තිය නෙමෙයි කියන්නේ A level tuition කියන එක මම වෙනම tuitions වල ඉන්නේ. මගේ වෘත්තිය ගත්තාම මම කලින් උපදේශකවරයෙක් විදිහට ඉඳලා අයින් වෙලා මගේ ව්‍යාපාරයක් සහ ඔයගොල්ලන්ට වඩා වැඩි හිටි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ වැඩ කරනවා
ඉලෙක්ට්‍රිකල් සුපරිටෙන්ඩන්ට් කියන ග්‍රේඩ් එකට යන්න හදන කට්ටිය ඒගොල්ලන්ට තමයි මම ගොඩක් වෙලාට උගන්වන්නේ. ඒ කියන්නේ ගත්තොත් සාමාන්‍ය විදිහට ඒගොල්ලන්ට තේරෙන භාෂාවෙන් කිව්වොත් NDT, HND වගේ ඩිප්ලෝමා කෝසස් තියෙන අන්න ඒ වගේ කෝස් එකකට සමාන වෙන සිලබස් එකක් තියෙන තැනක තමයි මම ටියුෂන් කරන්නේ. ඒතර මම මගේ දැනුම ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලෝ නිදහසේ ඉන්න කාලේ මට පුළුවන් විදිහට උදව්වක් කරන්න කියලා තමයි මම මේ ක්ලාස් එක පටන් ගත්තේ. ඒතකොට මේ ක්ලාස් එකේ මම මුලින්ම කියන්නම් මේ පටන් ගත්තා වගේම නොමිලේ කියලා ඒ මාසිකින් අය කිරීමක් තියනවා කියලා කියවෙන්නේ නැහැ. මේක නොමිලේ යන ක්ලාස් එකක් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ක්වොරන්ටයින් පීරියඩ් එක කොච්චර තියෙයිද සමහරට එතනින් එහාටත් අපිට ක්ලාස් එක කරන්න පුළුවන් කාලයක් මම මේ ක්ලාස් එක නොමිලේ කරගෙන යන්නේ. ලබන මාසෙ ඉඳන් නැත්නම් ඊළඟ ක්ලාස් එකේ ඉඳන් එහෙම ජොයින්ට් වෙන්න මෙච්චර මුදලක් දෙන්න කියලා එහෙම ක්ලාස් එකේ එහෙම කන්ඩිෂන්ස් එන්නේ නැහැ. මේක නොමිලේ යන ක්ලාස් එකක්. ඒ නිසා ඔයගොල්ලන්ගේ යාළුවන්ට කියන්න පුළුවන් කට්ටියට මේක ජොයින් වෙලා මොන හරි දැනුමක් ගන්න කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව මම අද මෙතනින් ලෙසන් එක නවත්තනවා. නවත්තලා YouTube channel එකක් මගේ හැදෙනවා. මේකට අප්ලෝඩ් කරනවා. මගේ නම RMNP තිලකරත්න. එතකොට මගේ YouTube channel එකක් හැදලා මම මේ පළවෙනි lesson එකේ ඉඳන් අප්ලෝඩ් කරනවා අනිත් කට්ටියට බලා ගන්න. ක්ලාස් එකේ ජොයින් වෙන්න බැරි කට්ටියට ඒතර ඒගොල්ලන්ට පුළුවන් YouTube channel එකේ බලා ගන්න. ඊට අමතරව FB page එකෙත් මගේ මේ නම් ඔන්න රික්වෙස්ට් එකක් දාලා ඒගොල්ලන් ජොයින් වෙන්න පුළුවන්. ඒතකොට ඒක මොනවා හරි එකක් කරනවා ඒක බලා ගන්නත් පුළුවන්. කොහොමද මගේ SFT ක්ලාස් එකට වෙනම අපි FB page එකක් හදමු. ඒකට ජොයින් වෙන්න ඕනේ අපි SFT ක්ලාස් එකට වෙනම Facebook page එකක් හදලා අපි ඒක වෙනම කරමු. එතකොට ඔයගොල්ලෝ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න අනිවාර්යයෙන්ම. ඊට අමතරව ඔයගොල්ලන්ගේ යාළුවෝ කවුරු හරි නම් YouTube එකට අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරන් පස්සේ කැමති කෙනෙකුට ලෙසන් එක බලන්න කියන්න බලලා මොනවද දෙන්නමක් ගන්නවනේ. රයිට්. එහෙනම් ඊළඟ දවසේදී අපි ශේෂ්ත්‍ර ඵලයේ තව පොඩි ගණන් ටිකක් හදමු. ඒ කියන්නේ මම අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ටියුට් එකක් සබ්මිට් කරනවා ඊළඟ සතියේ ඉස්සෙල්ලා. එතකොට ටියුට් එකේ ඔයගොල්ලන්ට මම සබ්මිට් කරද්දී මෙන්න මේ ගණන් ටික හදලා ක්ලාස් එකට එන්න කියලා දැනුම් දෙන්නම්. ඊට අමතරව පරිමාව කියන කොටස තමයි කතා කරන්න යන්නේ. ඒතර පරිමාව කියන කොටස මීට වඩා සංකීර්ණයි. මෙච්චර සරල නෑ. අපිට වලවල වලට වඩා සංකීර්ණ කොටස් ටිකක් කතා කරනවා. ඒ නිසා අනිවාර්යෙන් ක්ලාස් එකට සහභාගී වෙන්න. ක්ලාස් එකට සහභාගී වෙන්න බැරි වුණත් කිසි ගැටලුවක් නැහැ. මම YouTube එකට අප්ලෝඩ් කරනවා ලෙසන් එක. එතකොට ඔයාලට YouTube එකෙන් බලා ගන්න පුළුවන්කම තියෙන හැම ලෙසන් එකක්ම මම මෙතන ලෙසන් සීරීස් එක YouTube අප්ලෝඩ් කරනවා. රයිට්. එහෙනම් මේ පළවෙනි දවසේ සහභාගී සියලු දෙනාටම මම සුබ පතනවා. රයිට්. එහෙනම් මගේ ලෙසන් එක අද මෙතනින් නවත්තනවා.